තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන විභාගයේ බුද්ධ චරිතය 4 වෙනි පාඩමේ 12 වෙනි කොටස විදිහට සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික චින්තා පිළිබඳව පැහැදිලි කර ගැනීමක්. මීට කලින් පරිච්ඡේද වලින් මේ පරිච්ඡේදයේම කොටස් වලින් අපි කතා කරලා තියෙනවා ಭಾರತೀಯ පසුබිම පිළිබඳව. ඉතින් බ්‍රාහ්මණික ඉගැන්වීම් ශ්‍රමණ සම්ප්‍රදායට අයිති සත් ශාස්ත්‍රවරු පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කළා. ඊට අමතරව පරිබ්‍රාජක, අචේලක, ආජීවක, ජටිල, නිගණ්ඨ කියන මේ ආගමික කණ්ඩායම් පිළිබඳව කතා කරලා ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික චින්තාව පිළිබඳව විචාරශීලීව සාකච්ඡා කරන්නට අපි අදහස් කරන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් තොරතුරු රාශියක්. 4 වෙනි පාඩම තමයි බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම කියන පාඩම. මේ පාඩමේ 12 වෙනි කොටස. අපි කතා කරමු මොනවද තියෙන තොරතුරු කියලා. ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික චින්තාවලිය සතු ඇත්තේ දිගු ඉතිහාසයකි. ಭಾರತೀಯ ආගමික සහ දාර්ශනික කියන ආගමික චින්තා සහ දාර්ශනික චින්තා ගත්තම එක කෙටි කාලයකින් මේ පොඩි කාලයක් තියෙන එකක් නෙවෙයි. ගොඩක් දීර්ඝ වූ ඉතිහාසයක් තියෙන ඉගැන්වීම් සමුදායක් අන්තර්ගත වෙන ඉගැන්වීමක් තමයි ಭಾರತೀಯ ආගමික සහ දාර්ශනික චින්තා කියලා කියන්නේ. ಭಾರತೀಯ ආගමික සහ දාර්ශනික චින්තාවලට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒක දවසක් දෙකක් තුනක් ඇතුළත සිද්ධ වෙච්ච කාරණාවක් නෙමෙයි. සෑහෙන ඉතිහාසයක් තියෙන කාරණයක්. ඉපැරණි වේද ග්‍රන්ථ තුලින් පිළිඹු වන්නේ එහි ආදිතම අවධියයි. ಭಾರತೀಯ ආගමික දාර්ශනික චින්තාවේ ආදිතම අවස්ථාව විදිහට පැරණිම අවස්ථාව විදිහට වේද ග්‍රන්ථ ඍග් වේදය, යජුර් වේදය, සාමන් වේදය සහ පස්සේ කාලේ එකතු වෙච්ච අතරවන් වේදේ කියන මේ වේද ග්‍රන්ථවල තියෙන ආගමික සහ දාර්ශනික චින්තා වැදගත් වෙනවා. මෙතනදී පැරණිම ආගමික සහ දාර්ශනික චින්තා අන්තර්ගත වෙන්නේ වේද ග්‍රන්ථවල. පැරණිම ඍග් වේදය යුගයේ පටන් ඍග් වෛදික යුගයේ පටන් ඍග් වේදය වෛදික යුගය පටන් අනුක්‍රමයෙන් ගැඹුරින් මෙන්ම පළලින්ද වර්ධනය වූ ಭಾರತೀಯ දර්ශනය බුද්ධ කාලීන වන විට එක්තරා පරිණත තත්වයක පැවතියේය. ඉතින් පැරණි ඍග් වෛදික යුගයේ ඍග් ආදී වෛදික යුගයෙන් ආරම්භ වෙන මේ දාර්ශනික චින්තාවේ අනුක්‍රමයෙන් ගැඹුරින් පළලින් සෑහෙන පරාසයක් තුළ ව්‍යාප්ත වෙලා බුද්ධ කාලයේ වෙනකොට විශාල පරිණත තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඍග් ආදී වේද ග්‍රන්ථවලට අනුව ගොඩ නැගුණු වෛදික චින්තාව බුද්ධ කාලයේ වෙනකොට පරිණත තත්ත්වයට පත් වෙලා තිබුණා. වේද යුගයෙන් පසුව හමුවන බ්‍රාහ්මණ ආරණ්‍යක හා උපනිෂද් යුගය. ඊළඟට ಭಾರತೀಯ සමාජයේ පළවෙනියටම අපිට හම්බ වෙන්නේ වේද යුගය. වේද යුගයෙන් පස්සේ බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය කියලා යුග 4ක් ගැන ඉගෙන ගන්නට පුළුවන්. අපි මේක වෙන් කරගත්තොත් වේද යුගය, පළවෙනි යුගය වේද යුගය, ඊළඟට බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය කියලා යුග 4ක් තිබුණා. වේද යුගයේ වේදය පදනම් කරගෙන ගොඩ නැගුණු යුගය. ඊළඟට බ්‍රාහ්මණික ඉගැන්වීම් පදනම් වෙලා ගොඩ නැගුණු යුගය. ආරණ්‍යක ඉගැන්වීම් වලට මූලිකත්වයේ දෙමින් තිබුණු කාල සීමාව. ඊළඟට
උපනිසත් යුගය කියලා යුග 4ක්. එහෙනම් මතක තියෙන්නට වෙනවා දාර්ශනික පසුබිම පිළිබඳව කතා කරද්දී ආගමික පසුබිම පිළිබඳව කතා කරද්දී වේද යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය සහ උපනිසත් යුගය කියලා කොටස් යුග 4කට බෙදලා තිබුණා කියන කාරණයක් මතක තියෙන්නට වෙනවා. පියවරින් පියවර භාරතීය මිනිසා උසස් දාර්ශනිකයෙකු බවට පත්ව ඇති බව පෙනේ. එහෙනම් වේද යුගයෙන් පස්සේ බ්‍රාහ්මණ යුගය, බ්‍රාහ්මණ යුගයෙන් පස්සේ ආරණ්‍යක යුගය, ආරණ්‍යක යුගයෙන් පස්සේ උපනිසත් යුගය කියන මේ යුගවලට පෙරළෙමින් බ්‍රාහ්මණයා ආරණ්‍යක යුගයේ ಭಾರತೀಯ මිනිසා ඊට පස්සේ උපනිසත් යුගයේ ಭಾರತೀಯ මිනිසා මේ විදිහට ආගමික දාර්ශනික පැත්තට ක්‍රමක්‍රමයෙන් ගමන් කරපු බවක් තමයි දකින්නට තියෙන්නේ. බුදුරදුන් පහළ වන විට ಭಾರತයේ අනේක විද දාර්ශනික චින්තාවන්ගෙන්ද ඒවා ඇසුරු කරගත් නිමක් නැති දාර්ශනික වාද විවාද හා සාකච්ඡා වලින්ද පිරී පැවතින මේ කියන යුග 4 පහු කරලා බුද්ධ කාලයේ වෙනකොට පැමිණිලා තිබුණු දාර්ශනික චින්තා සමූහය දාර්ශනික චින්තාවලිය විවිධ නිමක් නැති කෙලවරක් නැති දාර්ශනික වාද විවාද මතිමතාන්තර සාකච්ඡා ඒ වගේම ග්‍රහණව පැවතුණු කාල සීමාවක් තමයි බුද්ධ කාලය වෙනකොට පැවතුණේ. වේද යුගයෙන් බ්‍රාහ්මණ යුගයට, බ්‍රාහ්මණ යුගයෙන් ආරණ්‍යක යුගයට, ආරණ්‍යක යුගයෙන් උපනිෂද් යුගයට සංක්‍රමණය වෙච්ච දාර්ශනික චින්තාවලිය බුද්ධ කාලය වෙනකොට සංකීර්ණ තත්වයට පත් වෙලා තිබුණා. පාලි සූත්‍ර වලින් ඒ බව ඉතා හොඳින් පැහැදිලි වෙයි. පාලි මූලාශ්‍ර මේ දාර්ශනික තත්වය ගැන හැදෑරීම සඳහා ගොඩක් වැදගත් වෙන සාහිත්‍යයක් වෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ සමකාලීනව පැවති විවිධ දාර්ශනික මතවාද හෙවත් දෘෂ්ටි 62ක් ගැන සඳහන් වෙයි. මේ සූත්‍ර අතර බ්‍රහ්මජාල සූත්‍රය වැදගත්. බ්‍රහ්මජාල කියන සූත්‍ර දේශනාව අපිට වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි බ්‍රහ්මජාල සූත්‍රයේදී මේ විදිහට ගොඩ නැගුණු දාර්ශනික ආගමික චින්තාවලිය ගැන ඉතා හොඳ විස්තරයක් දකින්නට පුළුවන්. බ්‍රහ්මජාල සූත්‍රයේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ බුද්ධ කාලයේ වෙනකොට ආගමික මතවාද 62ක් පැවතුණා කියන කාරණේ. අපි දන්නවා මිත්‍යා දෘෂ්ටික මතවාද 62ක් පැවතුණා කියලා. මේ මිත්‍යා දෘෂ්ටික මතවාද 62ක් පිළිබඳව සඳහන් වෙන්නේ බ්‍රහ්මජාල කියන සූත්‍ර දේශනාවේ. ඉතින් ඒ 62 අපිට මේ විදිහට කතා කරන්නට පුළුවන්. කේවල සාස්වතවාද 4ක් තිබුණා. ඒකච්ච සාස්වතවාද 4ක් තිබුණා. අන්තානන්තික වාද 4ක් තිබුණා. අමරා වික්කේපවාද 4යි. අදිච්ච සමුප්පන්නවාද 2යි. මේ විදිහට පූර්වාන්ත කල්පිකවාද 18ක් තිබුණා. පූර්වාන්ත කල්පිකවාද පෙර ආත්මයන්ගේ කෙලවර. පූර්වාන්ත අදිච්ච සම්පන්නවාද 2යි, සංඤීවාද 16යි, අසංඤීවාද 18යි, නේව සංඤී නාසංඤී වාද 8යි, උච්ඡේදවාද 7යි, දිට්ඨ ධම්ම නිබ්බාන වාද 5යි. මේ විදිහට අපරාන්ත කල්පික වාද 44ක් තිබුණා. අපි නැවත වතාවක් බලමු. මේ කරුණු ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. එහෙම නැතිනම් මේවා අපිට සංඛ්‍යාත්මකව දක්වන්නට බැරි වෙනවා. ඒ වගේම තමයි බුද්ධ කාලයේ වෙනකොට පැවතුණු 28ක් මිත්‍යා මතවාද වර්ගීකරණය කරමින් බ්‍රහ්මජාල සූත්‍රයට අනුව වර්ගීකරණය කරමින් විස්තරයක් කරන්නට කියලා ආවොත්, එහෙම නැත්නම් කේවල සාස්වතවාද කීයක් පැවතුණාද, ඒකච්ච සාස්වතවාද කීයක් පැවතුණාද, එහෙම නැත්නම් අපෙන් අහන්නට පුළුවන් පූර්වාන්ත කල්පිකවාද 18 මොනවද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් පූර්වාන්ත කල්පිකවාද කීයක් තිබුණාද, අපරාන්ත කල්පිකවාද කීයක් තිබුණාද, ඒ විදිහට ප්‍රශ්න අහන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මේවා හොඳ අවධානයෙන් ඉගෙන ගන්නට හදාරන්නට ඕන. කේවල සාස්වතවාද 4යි, ඒකච්ච සාස්වතවාද 4යි, අන්තානන්තිකවාද 4යි, අමරා වික්කේපවාද 4යි, අදිච්ච සමුප්පන්නවාද 2යි. මේ විදිහට පූර්වාන්ත කල්පිකවාද 18ක් තිබිලා තියෙනවා.
අදිච්ච සමුප්පන්නවාද දෙක සහ සංඤීවාද 16ත් අසංඤීවාද 8ත් නේව සංඤී නාසංඤීවාද 8ත් උච්ඡේදවාද 7කුත් දිට්ඨ ධම්ම නිබ්බානවාද කියන වාද 5කුත් කියන මේවා අපරාන්ත කල්පික වාද විදිහට පැවතුණා. එහෙනම් පූර්වාන්ත කල්පික වාද 18 සහ අපරාන්ත කල්පික වාද 44 කියන මේ වාද සියල්ලක්ම තමයි 68ක් මිත්‍යා දෘෂ්ටි වෙන්නේ. 68ක් මිත්‍යා මතවාද වෙන්නේ. මෙම දෘෂ්ටිවාද 68 සාස්වතය උච්ඡේදය යනුවෙන්ද මූලික වශයෙන් වර්ග කොට දැක්විය හැකිය. මේවා සාස්වත සහ උච්ඡේද කියලත් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. සාස්වතවාද උච්ඡේදවාද කියලත් වෙන් කරන්නට පුළුවන්. ඉතින් අන්ත දෙක සාස්වතවාදයට සහ උච්ඡේදවාදය කියන මේ අන්ත දෙකට වැටමින් ඉදිරිපත් කරපු මතවාද 62ක් තමයි පැවතුනේ. ඉතින් මේ පිළිබඳව සාමාන්‍ය දැනුමක් ඔබට ඇති කරගන්නට අවශ්‍ය වෙනවා දහම් පාසල් අවසාන විභාගයේ සඳහා. ඉතින් මූලික වශයෙන් මේ විදිහට සාස්වතවාද උච්ඡේදවාද කියලා කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. මෙහිදී දෘෂ්ටිවාද යන්නෙන් හඳුන්වා ඇත්තේ ආගමික හෝ දාර්ශනික වශයෙන් දැටිව අන්තගාමීව එල්ප ගන්නා ලද මතවාදයකි. මෙය සත්‍ය අන්සයල්ල හිස්යයි කියමින් ස්වකීය දෘෂ්ටියම නිවැරදියයි අර්ථවත්යයි තහවුරු කිරීමට එකල විසූ ඒ මහන බමුණෝ මහත් උත්සාහයක යෙදුණෝය. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන ප්‍රකාශය තමයි ඒ අය ප්‍රකාශ කළේ. මේම සත්‍යයි අන්සයල්ල අසත්‍යයි කියන ප්‍රකාශය. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා උගන්වලා ඒ එක එක ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම් ගෙන හැර දැක්වුවා. ඒ එක ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම් ගෙන හැර දක්වලා දාර්ශනික වශයෙන් පැවතුණු මෙතනදී දෘෂ්ටි කියන වචනේ අපිට තේරුම් ගන්නට වෙනවා. දෘෂ්ටිවාද යන්නෙන් හඳුන්වා ඇත්තේ ආගමික හෝ දාර්ශනික වශයෙන් දැඩිව අන්තගාමීව එල්බ ගන්නා ලද මතවාදවලට. දැඩි විදිහට එල්බගෙන තිබුණා. එක්කෝ සාස්වතවාද, එක්කෝ උච්ඡේදවාද, එක්කෝ ආත්මවාද මේ විදිහට ඇති කරගෙන තිබුණු දැඩිව අරගෙන තිබුණු දාර්ශනික වශයෙන් දැඩිව අන්තගාමීව එල්බගෙන තිබුණු දේවල් වලට තමයි කියන්නේ දෘෂ්ටිවාද කියලා. මේ විදිහට තිබුණු දෘෂ්ටිවාද මෙය සත්‍යයි අන්සයල්ල හිස් කියන ප්‍රකාශය කරමින් තමයි ආගමික පිරිස් ඉදිරිපත් කරලා තිබුණේ. සිය මතය න්‍යාය සිද්ධාන්තයේ හෙවත් අන්තගාමීව එල්බගත් දෘෂ්ටියම සත්‍ය බවත් සෙසු සියලු දෘෂ්ටීන් අසත්‍ය බවත් කියාපෑම පිණිස තර්කවාද නැගුවෝය. තමන්ගේ මතය, තමන්ගේ න්‍යාය, තමන්ගේ සිද්ධාන්තය හෙවත් අන්තගාමීව එල්බගත්ත දෘෂ්ටියම සත්‍යයි කියලා ඔප්පු කරන්නට, සත්‍යයි කියලා ප්‍රකාශ කරන්නට, සත්‍යයි කියලා සමාජගත කරන්නට තමයි විවිධ වාද විවාද, විවිධ තර්කවාද ගොඩනගලා තිබුණා. විවිධ විදිහේ තර්ක ගොඩනගලා තිබුණේ. තමන්ගේ මතය, තමන්ගේ න්‍යාය, තමන්ගේ සිද්ධාන්තය, තමන් එල්බ සිටින දෘෂ්ටිය නිවැරදි කියලා දක්වන්නට ඕන නිසා තමයි මේ විදිහට තර්ක වාද ගොඩනගලා තිබුණේ. ඊට පස්සේ හේතු සාධක කෙනහැර පෑවෝය. මේ තර්කවාද ඉදිරිපත් කරලා තමන්ගේ දෘෂ්ටිය නිවැරදි කියලා දක්වන්න විවිධ ආකාරයේ සාධක ගෙනහැර දැක්වුවා. මේ හේතුවෙන් දාර්ශනික ලෝකයේ තරංගකාරී බවක්ද දාර්ශනික ලෝකයේ තුල තරංගකාරී බවක් ඇති වුණා. තරංගකාරී බවක් විතරක් නෙමෙයි නොසන්සුන්කමකුත් ඇති වුණා. දාර්ශනික ලෝකයේ තුල තම තමන්ගේ දර්ශනයන් නිවැරදි කියලා ඉදිරිපත් කරන්නට වෑයම් කිරීමත් එක්ක දාර්ශනික ලෝකයේ තරංගකාරී බවක් සහ නොසන්සුන් බවක් ඇති වුණා. එහෙනම් අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. දාර්ශනික ලෝකයේ ಭಾರತೀಯ දාර්ශනික ලෝකයේහි තරංගකාරී බවක් සහ නොසන්සුන් බවක් ඇතිවීම සඳහා හේතු වූයේ කුමක්ද කියලා. තම තමාගේ දෘෂ්ටිය, තම තමාගේ න්‍යාය, තම තමාගේ සිද්ධාන්තය, තම තමන්ගේ දෘෂ්ටිය නිවැරදි කියලා දැක්වීමට තර්ක විතර්ක වාද විවාද ගොඩනැගීම එක්ක තමයි නොසන්සුන්කාරී බවක්
තරඟකාරී බවක් ඇති වුණේ කියලා කියන්නට පුළුවන් වෙන්නට ඕන. ඊළඟට සාස්වතවාදීන් උච්ඡේදවාදීන් සමගද උච්ඡේදවාදීන් සාස්වතවාදීන් සමගද ගැටලු බවට සාධක බොහෝය. ගැටුණු බවට සාස්වතවාදීන් උච්ඡේදවාදීන් එක්කත් උච්ඡේදවාදීන් සාස්වතවාදීන් එක්කත් ගැටෙනවා. ඒ වගේ ගැටිච්ච අවස්ථාවන් වලට බොහෝ සාධක උදාහරණ තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වන ලද දෙසටක් දෘෂ්ටි මූලික වශයෙන් පූර්වාන්ත කල්පිතය අපරාන්ත කල්පිතයයි දෙයාකාර වේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තමයි මේ දෘෂ්ටිවාද පිළිබඳව ඉගැන්වෙන ප්‍රධානතම බෞද්ධ මූලාශ්‍රය බවට පත් වෙන්නේ. මේ සූත්‍ර දේශනාවට අනුව පූර්වාන්ත කල්පිත සහ අපරාන්ත කල්පිත කියලා දෙකක් මේ දෘෂ්ටිවාද වර්ගීකරණ දෙකකට ලක් කරනවා. අපි මීට කලිනුත් මේ කාරණේ කතා කළා මීට සුළු මොහොතකට කලින්. ඉතින් මෙතනදී දැක්වෙන්නේ පූර්වාන්ත කල්පිත අපරාන්ත කල්පිත කියලා කොටස් දෙකකට බ්‍රහ්මජාල සූත්‍රයේදී මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි වර්ගීකරණය කරලා දක්වලා තියෙනවා කියලා. ඊළඟට අපි බලමු අතීතයම විමසා එයම මෙනෙහි කොට එමගින් දෘෂ්ටිවාද ගොඩනැගුවත් පූර්වාන්ත කල්පිතයන්සේ හැඳින්වේ. ගොඩනැගුවන් නැවත වතාවක් බලන්න. අතීතයම විමසලා අතීතය ගැන බලන්න පුළුවන් හිත දියුණු කරපු කණ්ඩායම් විසින් අතීතය ගැන හිතලා එයම මෙනෙහි කරලා එමගින් දෘෂ්ටිවාද ගොඩනගපු අය පූර්වාන්ත කල්පිතයන්සේ හැඳින්වුවා. පූර්වාන්ත කල්පිතයන් ඉදිරිපත් කරන්නේ අතීතයේ විමසලා එයම මෙනෙහි කරලා ඒත් එක්ක අතීතය ගැන හිතලා අතීතය ගැන දැකලා දෘෂ්ටිවාද මතාන්තර අදහස් උදහස් ඉදිරිපත් කරපු අය තමයි පූර්වාන්ත කල්පිත ඉදිරිපත් කරන්නේ. ඔවුහු අතීත ආත්ම භාවයන් හෙවත් పూర్ව ජන්මයන් අනුව සිතූහ. අතීත ආත්මයන් එහෙම නැත්නම් పూర్ව ජන්මයන් పూర్ව ආත්ම භාවවල හිටපු ආකාරයන් දැක්කා. අතීත පංචස්කන්ධ පරම්පරාව මෙනෙහි කිරීමෙන් පූර්වාන්ත කල්පයේද උපදී. ඉතින් අතීතයේ පංචස්කන්ධ දරපු ආකාරයන් දකින්නට පුළුවන්. හිත දියුණු කරපු අෂ්ට සමාපatti පංච අභිඥා කියන මේ තත්ත්ව වලට හිත දියුණු කරාට පස්සේ ඉතින් ඒ පිරිස මොකද කරන්නේ? පරම්පරාව ඒ විදිහට අතීත පංචස්කන්ධයන් ගැන පංචස්කන්ධ පරම්පරාව ගැන මෙනෙහි කරලා පූර්වාන්ත කල්පන ඉදිරිපත් කළා. අතීත ආත්ම භාවයන් හෙවත් పూర్ව ජන්මයන් ගැන හිතුවා. පූර්වාන්ත කල්ප ඉදිරිපත් කරපු අය ඒ වගේම අතීත පංචස්කන්ධ පරම්පරාව මෙනෙහි කරලා පූර්වාන්ත සංකල්ප ඉදිරිපත් කළා. අනාගතයේ විමසා එය මෙනෙහි කොට ඒ මගින් දෘෂ්ටිවාද ගොඩනැගුවන් හැඳින්වුවේ අපරාන්ත කල්පිත නමිනි. පූර්වාන්ත කල්පිත ඉදිරිපත් කරන්නේ අතීතය ගැන හිතපු අය අනාගතය ගැනත් හිතන්න පුළුවන්. හිත දියුණු කරපු කණ්ඩායම් වලට හිත දියුණු කරපු කෙනෙක්ට කල්ප ගානක් වසර දහස් ගානක් ඉදිරියට ආත්ම භාවයන් ලබන ආකාරයන් පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම දකින්න පුළුවන් අය මොකද කරන්නේ? අනාගතයේ විමසලා ඒ මෙනෙහි කරලා ඒ මගින් දෘෂ්ටිවාද ගොඩනැගුවා. ඒ ගොඩනගපු අයට කියනවා අපරාන්ත කල්පිත ඉදිරිපත් කරපු අය කියලා. අනාගතය ගැන හිතපු අය අපරාන්ත කල්පිත තමයි ඉදිරිපත් කළේ. අනාගතයේදී සිදුවෙන්නා වූ දේවල් දැකලා ඒ අනුව තමයි අපරාන්ත කල්පිත ඉදිරිපත් කරන්නේ. ඔවුහු අනාගත ආත්ම භාවයන් හෙවත් මතු ජන්මයන් අනුව සිය චින්තනය මෙහෙය වූහ. අනාගත ආත්ම භාවයන් හෙවත් මතු ජන්මයන් අනුව තමයි තමන්ගේ හිත ඒ අනුව ක්‍රියාත්මක කළේ, ක්‍රියාවට නංවන්නට යෙදුනේ. අනාගත පංචස්කන්ධ පරම්පරාව මෙනෙහි කොට අපරාන්ත කල්පිත දෘෂ්ටි උපන්නේ. අනාගත පංචස්කන්ධ පරම්පරාවන් ගැන හිතලා තමයි මෙනෙහි කරලා තමයි අපරාන්ත කල්පිත දෘෂ්ටි ගොඩනගන්නට යෙදුනේ. සරලව කිවහොත් අප මෙතනට ආවේ කෙසේද, කොතැනකින් කොතැනකට පැමිණි දැයි සිතීම පූර්වාන්ත කල්පිතයයි. සරලව අපි තේරුම් ගත්තොත්, සරලව කිවහොත් අප මෙතනට ආවේ කෙසේද, අපි මෙතනට ආවේ කොහොමද, කොතැනකින් කොතැනට පැමිණියේ දැයි සිතීම පූර්වාන්ත කල්පිතයි. කොතැන ඉඳලාද මෙතනට පැමිණියේ?
කියලා කල්පනා කරලා අතීතයේ අපි මම මෙන්න මේ වගේ ආත්ම භාවයක හිටියා. එතන ඉඳලා තමයි මේ ආත්මයට ආවේ කියලා දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ හිතලා දැකලා ඇති කරපු දෘෂ්ටි තමයි පූර්වාන්ත කල්පිත කියලා කියන්නේ. අප මෙම ආත්ම භාවයේ ඉක්මවා යන්නේ කොහාටද කොතැනකින් කොතැනකට දැයි සෙවීම අපරාන්ත කල්පනයයි. අප මෙම ආත්ම භාවයේ ඉක්මවල මේ ආත්ම භාවයෙන් පස්සේ යන්නේ කොතැනටද කියලා බැලුවට පස්සේ පේනවා. හිත දිනු කරපු අයට පේනවා. එතකොට ඒ අනුව ඇති කරගන්නවා අදහස් ඒක අපරාන්ත කල්පනය කියලා කියනවා. මේකී දෙවිදියෙන් උපන් දෙසටක් වූ ඒ දෘෂ්ටි අතරින් කිසිවකට බුදුදහම ඇතුළත් නොවේ. බුදුදහම පූර්වාන්ත කල්පන සහ අපරාන්ත කල්පන කියන දෙකින් එකකටවත් ඇතුළත් වෙන්නේ නැහැ. මධ්‍යම දේශනාවක් වෙන්නේ අන්න ඒ නිසා. ඒ සමගම මේ සියලු දෘෂ්ටි පසකලමින් 63 වෙනි දෘෂ්ටියක් ප්‍රකාශ නොකිරීමද බුදුදහමේ වැදගත් ලක්ෂණයකි. බුදුදහමේ ඔය කියන පූර්වාන්ත කල්පන දෘෂ්ටි සහ අපරාන්ත කල්පන දෘෂ්ටි කියන එක දෘෂ්ටියකටවත් වැටෙන්නේ නැහැ. 63 වෙනි දෘෂ්ටියක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. මේ දෘෂ්ටිවාද එකකටවත් ඇතුළත් වෙන්නේ නැති වෙනමම පටිච්ච සමුප්පන්න වූ මධ්‍යම වූ දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන්නට යෙදුනේ. එහෙමනම් අපිට පැහැදිලි වුණා පූර්වාන්ත සහ අපරාන්ත කියන කල්පනයන් පදනම් කරගෙන දෘෂ්ටිවාද ගොඩනැගිලා තිබෙච්ච ආකාරය. ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික චින්තා කියන මාතෘකාව යටතේ ඊළඟට අපි තවත් අව්‍යාකෘත ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම යටතේ. එහෙමනම් ඊළඟ කොටසින් හමු වීමේ බලාපොරොත්තු මේ කොටසින් සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.